හොඳයි දුවලා පුතාලා අපි පොරොන්දු වෙච්ච විදිහටම අපි මේ සාකච්ඡා කරමින් සිටින ප්‍රශ්න පත්‍රය මම මතක් කරන්නම්. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණයේ විදිහට 2018 සබරගමු අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි ප්‍රශ්න පත්‍ර අංක 2 සාකච්ඡාව තමයි අපි මේ ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් ඕගොල්ලෝ දුවලා පුතාලට මතක ඇති අපි පසුගිය පළවෙනි පරිච්ඡේදයෙන් අපි දෙවන ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නය අපි සාකච්ඡා කරා. එහෙමනම් අපි දැන් මේ ඉදිරියට තවදුරටත් සාකච්ඡා කරගෙන යාමට අපි සූදානම් වන්නේ එම ප්‍රශ්න පත්‍රයේ දෙවන පරිච්ඡේදය අපි ආරම්භ කරන්නේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. අපි දන්නවා අනිවාර්ය ප්‍රශ්නයට පස්සේ අපිට ලැබෙන ඒ කොටසට අපි කියන්නේ පළවෙනි කොටස කියලා. ඉතින් මේකේ අපිට ලැබෙන උපදේශ තමයි ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු ලියන්න. ඉතින් ප්‍රශ්න තුනටම පිළිතුරු ලියන්න අවශ්‍ය නැහැ. මොකද අපි කාල කළමනාකරණයක් කරන්න ඕන නිසා අපි ප්‍රශ්න දෙකක් පමණක් තෝරගන්නවා. හැබැයි අපි මේ සාකච්ඡාවේදී අපි ප්‍රශ්න තුනම අපි සාකච්ඡා කරනවා. මොකද මේ පිළිතුරු සාකච්ඡාව වැදගත් නිසා. හොඳයි අපි බලමු. එහෙමනම් දෙවන ප්‍රශ්නය තමයි පළවෙනි කොටසෙන් අපිට මුලින්ම ලැබෙන ප්‍රශ්නය. හොඳයි අපි කියවමු. මොකක්ද අහන්නේ? දෙවන ප්‍රශ්නේ ආ කොටස. පළවෙනි කොටසේ ආ කොටස. ව්‍යාපාර විසින් තම සේවකයන් වෙනුවෙන් ලබා දෙන සේවක සුබ සාධන පහසුකම් දෙකක් ලියන්න. ඔව්. එතකොට මේ සුබ සාධනේ මේක අපිට සාමාන්‍ය දැනීමෙන් තමයි අපිට ලියන්න වෙන්නේ. නමුත් අපි දන්නවා හැමෝම අපි සිංහල දන්නවනේ සුබ සාධන කටයුතු කියලා කියන්නේ මේ සේවකයන්ගේ නොයෙකුත් අවශ්‍යතාවයන් එහෙම නැත්නම් සුබ සිද්ධිය සඳහා කරන කටයුතු. අර වැටුපට අමතරව අපි දෙන යම් යම් පහසුකම් වලටනේ අපි සුබ සාධන කියලා කියන්නේ. සේවකයන්ගේ සුබ සිද්ධිය සඳහා සුබ සාධන සඳහා කරන දේවල්. ඉතින් අපිට මේ පාඩම කොතෙන්ද අපිට හමු වුනේ මේ සේවක සුබ සාධනය කියන එක මතක් කරගන්න. මම මතක් කරන්නම් ව්‍යාපාරික අරමුණු කියන ඒ ඡේදයේදී අපි මේ සේවක සුබ සාධනය කියන එක අපි හඳුනා ගන්නවා පළවෙනි වතාවට. මොකද ව්‍යාපාරයක මුඛ්‍ය අරමුණ තමයි මොකද්ද? මිනිස් අවශ්‍යතාවයන් හා උවමනාවන් ඉෂ්ට කිරීම. ඒ සඳහා කරන ආර්ථික කටයුත්තක් යම් කිසි භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක් සැපීමේ ආර්ථික කටයුත්තක්. ඒක තමයි ව්‍යාපාරයක ප්‍රධාන පරමාර්ථය. ඉතින් මේ වගේ මිනිස් අවශ්‍යතාවයක් ඉෂ්ට කරන සමාගමක එහෙම නැත්නම් ව්‍යාපාරික ආයතනයක සුවිශේෂී වූ තවත් උප අරමුණු තියෙන්න පුළුවන්. අපි කිව්වා ලාභය අපේක්ෂාවෙන් කටයුතු කිරීම ඒ අතර මුඛ්‍ය අරමුණක්. එහෙම නැත්නම් සමහර ව්‍යාපාර තියෙන සමාජ සුබ සාධනය. ඒ වගේම මේ ලාභ ඉපීමේ උපාරමුණු වගේම අපිට තියෙන තවත් වැදගත් උපාරමුණු කීපයක් තමයි භාණ්ඩවල පාරිභෝගික තෘප්තිය. පාරිභෝගික තෘප්තිය. ඒ සඳහා ගුණත්වයෙන් යුතු භාණ්ඩයක් ඉදිරිපත් කරනවා කියලා කිව්වා. ඒ වගේම තවත් වැදගත් උපාරමුණු කීපයක් තවත් සඳහන් වෙන උප අරමුණක් තමයි සේවක සුබ සාධනය. ආයතනයක සේවකයෝ කියලා කියන්නේ සම්පතක්. සේවක සම්පත හොඳින් කළමනාකරණය කළොත් තමයි ඵලදායීතාවය ලබා ගන්න පුළුවන් වෙන්නේ. සාර්ථකව ආයතනයේට ඉදිරියට අරන් යන්න පුළුවන්. ඒක නිසා සේවකයන්ගේ කැපවීම කියන එක වැදගත් සාධකයක්. මේ සේවකයන්ගේ කැපවීම අපි ලබා ගන්න අපි සේවකයන්ට බොහෝ දේවල් ලබා දෙනවා. යහපත් ව්‍යාපාරික පරිසරයක් සේවය කරන්න සතුටින් සේවය කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න ඕන. ඒ නිර්මාණය කිරීමේදී අපිට ලැබෙන එක්තරා දෙයක් තමයි මේ සේවක සුබසාධක පහසුකම්. ඉතින් මොනවද අපි දෙන්නේ? අපි දන්නවා දෙකක්නේ කියන්නේ. අපි දෙනවා වෛද්‍ය පහසුකම් දෙනවා සමහර ව්‍යාපාර ආයතන නොමිලේ. ඒක නිසා මම ඒක ලියනවා වෛද්‍ය පහසුකම් කියලා. අපි දැකලා තියෙනවා ප්‍රවාහන පහසුකම් දෙනවා නේද? ප්‍රවාහන පහසුකම් තව තියෙනවා ගොඩක්. ආහාර පාන දෙනවා. දිවා ආහාරය.
නේද? දිවා ආහාරය ගොඩක් වෙලාවට අපි දෙනවා. එහෙම නැත්නම් උදාසන ආහාරය. මේ වගේ විවිධාකාරයේ සුබ සාධන පහසුකම් අපිට තියෙනවා. එහෙම නැත්නම් මූල්‍ය ආයතනවල වැඩ කරන පුද්ගලයින්ට සහන පොලී යටතේ බැංකු ණය ලබා දෙනවා. මේ වගේ විවිධාකාරයේ පහසුකම් ගැන තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. එහෙමනම් අපි බලමු දැන් ආ කොටස මොකක්ද කියලා. ආ කොටසෙන් අපෙන් අහන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර හා සේවා සැපීමේ ව්‍යාපාර සඳහා නිදසුන බැගින් වෙන වෙනම දෙන්න. ඉතාමත් පහසු ප්‍රශ්නයක්. අපි දන්නවා ව්‍යාපාරයක් අර නිෂ්පාදනය කරන නිෂ්පාදනයේ ස්වභාවය අනුව ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. භාණ්ඩ නිෂ්පාදනය සහ සේවා නිෂ්පාදනය. සේවා නිෂ්පාදනය කියලා කියන්නේ යම්කිසි අවශ්‍යතාවයක් තෘප්තිමත් කර ගැනීම සඳහා අපි විසින් කරනු ලබන යම්කිසි ක්‍රියාවලියක්. භාණ්ඩයක් කියලා කියන්නේ භෞතික පැවැත්මක් තියෙන ස්පර්ශ කරන්න පුළුවන්, ගණන් කරන්න පුළුවන්, ගබඩා කරන්න පුළුවන් ඒකීය භාවයක් තියෙන යම්කිසි නිෂ්පාදනයක්, නිෂ්පාදන සාධක එක්රැස් කරමින් හදන. ඉතින් අපි බලමු උදාහරණ අපි පෙළපොතේ අපි ඉගෙන ගත්තා. අපි බලමු එහෙමනම් භාණ්ඩ නිෂ්පාදන උදාහරණ. නේද? භාණ්ඩ නිෂ්පාදන ආයතන. මොනවද භාණ්ඩ? අපි බලමු කීපයක් අපි ලියලා උදාහරණ. අපි හිතමු සබන් කියන එක. සබන්. නේද? ඊළඟට අපි ගමු පාන්. පාන් කියන්නේ භාණ්ඩයක්. එහෙම නේද? මෝටර රථය. ඒක භාණ්ඩයක්ද? ඔව්. මෝටර රථය කියන්නේ භාණ්ඩයක්. ඊළඟට අපි බලමු සේවා නිෂ්පාදන ආයතන කීපයක්. එහෙම නේද? සේවා නිෂ්පාදන. සේවා නිෂ්පාදන උදාහරණ. අපි ගමු මොනවද? රූපලාවන්‍ය ආයතන. මොකද්ද කරන්නේ? සේවයක්. එහෙම නේද? කොණ්ඩා කැපීම, ෆේෂල් එකක් දෙනවා. මේ වගේ විවිධාකාරයේ සේවයන් මේ රූපලාවන්‍ය ආයතන වලින් සිද්ධ කරනවා. ඇහි බැම හදනවා. ඒ වගේ දේවල්. හරි. ඊළඟට නීතිඥ මොනවද කරන්නේ? අපි වෙනුවෙන් නඩු කටයුත්තකට පෙනී සිටිනවා. එහෙම නැත්නම් ඔප්පුවක් ලියනවා. ඒ වගේ දේවල්. නීතිඥ. තව තියෙනවා ගණකාධිකරණ. ඒ වගේ දේවල්. ගණකාධිකරණ. තව තියෙනවා සිල්ලර වෙළඳාම් ආයතන. සිල්ලර එහෙම නැත්නම් තොග. වෙළඳාමත් අපි කියන්නේ සේවා ගණයට තමයි අයත් වන්නේ. ඉතින් මේ වගේ උදාහරණ ගොඩක් අපේ පෙළපොතේ අපිට දීලා තියෙනවා. ඊළඟ කොටස. පහත සඳහන් අවශ්‍යතාවයන් මූලික මිනිස් අවශ්‍යතා හා සමාජය සංකීර්ණ වීමත් සමග ඇති වූ අවශ්‍යතා ලෙස වර්ග කර දක්වන්න. මොනවද අපිට දීලා තින්නේ? අධ්‍යාපනය, ආහාර, ආරක්ෂාව සහ ඇඳුම්. අධ්‍යාපනය, ආහාර, ආරක්ෂාව සහ ඇඳුම්. හොඳයි. අපි කොහොමද උත්තර දෙන්නේ? අවශ්‍යතාවයන් අපි ආයේ අපි කඩලා ගත්තා. ඔයගලන්ට මතකද? එහෙම එකක්. අපි මූලික අවශ්‍යතාවයන් කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගත්තා. ජීවත් වීම සඳහා අපිට අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕන හැමෝටම පොදු ඒ වගේම නිර්මාණය කළ නොහැකි සීමිත අවශ්‍යතාවයන් 14ක් තියෙනවා. අපි ඉෂ්ට කරගන්න ඕන තත්ත්වයන් කියනවා. ඒවට තමයි අපි කිව්වේ මූලික අවශ්‍යතාවයන් කියලා. ඉතින් අපේ ව්‍යාපාර අධ්‍යයනයේ පළවෙනි පාඩමේදී අපි ඉස්සල්ලාම ඉගෙන ගත්තේ මේ මිනිස් අවශ්‍යතාවයන් හා උවමනාවන් කියන දේවල්. ඉතින් අපි මුලින්ම කතා කළේ අපේ ප්‍රාරම්භක යුගය අපේ ශිෂ්ටාචාරයේ ප්‍රාරම්භක යුගය ආදි මානවයාට තිබ්බ අවශ්‍යතාවයන් මොනවද කියලා. අපි එතෙන්ද ඉගෙන ගත්තා ඒ කාලේ තිබ්බ ඉතාමත් සරල අවශ්‍යතාවයන් කියලා තමයි අපි මුලින්ම කතා කරේ. තුනක් ගැන කතා කරේ. ආහාර, ඇඳුම්, වාසස්ථාන. මිනිසුන්ට මෙන්න මේ තුන තිබ්බනම් එතනින් එහාට ඒගොල්ලෝ
දේවල් ගැන හිතුවේ නෑ. අද කාලේ තමයි අපිට ගොඩක් විච්චූර්ණ දේවල් අවශ්‍ය වෙලා තියෙන්නේ. වාහනයක් ඕන, ජංගම දුරකථනයක් ඕන, ගෙදරට ටීවී එකක් ඕන, ඊට පස්සේ CCTV සිස්ටම් එකක් ඕන, ඊට පස්සේ ගෙදර ප්‍රථමාධාර පෙට්ටියක් ඕන. ගොඩක් ಜಾති තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? සංකීර්ණ වෙලා. අපේ ආරම්භක කාලයේ වගේ ගොඩක් දේවල් මිනිසුන්ට අවශ්‍ය වුණේ නෑ. අර මං කිව්ව 14ක් ආහාර, ඇඳුම්, වාසස්ථාන. ඔන්න ඔය තුනෙන් විතරක් ජීවත් වෙන්න වුණා. ඒ මොන යුගයේද? සරල යුගයේදී. හැබැයි සමාජයේ දියුණු වෙනවත් එක්කම තමයි මේ අවශ්‍යතාවයන් ටිකක් සංකීර්ණ වෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ තමයි අලුත් දේවල් එකතු වෙන්න පටන් ගත්තේ. අවශ්‍යතාවයන් කීපයක් එකට එකතු වුණා. අධ්‍යාපනය, ආරක්ෂාව, විනෝදය, ප්‍රවාහනය, මෙන්න මේ වගේ තවත් අර ද්විතීයක අවශ්‍යතාවයන් කොට්ටාසයකුත් මේකට එකතු වුණා. හැබැයි ඒවත් ප්‍රාථමික ස්වරූපයේ දේවල්. එමනම් අපිට මේ දීලා තියෙන මේ හතරෙන් අධ්‍යාපනය, ආහාර, ආරක්ෂාව, ඇඳුම්. ඉතින් මේකෙන් අහන්නේ මොකද්ද? මූලික අවශ්‍යතා. නේද? මූලික අවශ්‍යතා මොනවද? මේවා මූලික අවශ්‍යතා තමයි ඔක්කොම. ඊට පස්සේ මිනිස් අවශ්‍යතා, මූලික මිනිස් අවශ්‍යතා හා සමාජ සංකීර්ණ. නේද? සංකීර්ණ සමාජ කියලා අපි කියමුකෝ එහෙමනම්. සංකීර්ණ සමාජ. මෙන්න මේ දෙකට බෙදලා දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් අපිට මේක ලොකු පාඩමක් නෙමෙයි. අපි මතකය අවදි කරගත්තොත් ඔන්න ඔය කියන කාරණා ආශ්‍රයෙන් තමයි අපිට මේක හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මම කියන්නම් අර අපි කිව්වේ මූලික අවශ්‍යතාවය විදිහට මෙතන අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ ආහාර තියෙනවා. ඊට පස්සේ ඇඳුම් තියෙනවා. මේ දෙක පමණයි තියෙන්නේ. වාසස්ථානත් මේක පෙන්නලා නැහැ. නේද? ඒකන්ද මේ දෙකෙන් ආහාර සහ ඇඳුම් තමයි මූලික අවශ්‍යතාවය විදිහට අපි ගන්නෙ. සමාජයේ සංකීර්ණ වෙනවත් එක්කම මේකට එකතු වෙච්ච අනෙකුත් දේවල් තමයි එහෙමනම් අධ්‍යාපනය සහ අනික් එක මොකද්ද? ආරක්ෂාව. මුල්ම කාලේ මේවා මිනිස්සුන්ට තිබ්බේ නැහැ. පස්සේ තමයි මේවා එකතු වුණේ. හැබැයි මේවත් අපි කියන්නේ මූලික අවශ්‍යතාවයන් කියලා තමයි අපි හඳුනගෙන තියෙන්නේ. හොඳයි. අපි දෙවන කොටසට දැන් පිළිතුරු සැපෙව්වා. අපි දැන් බලමු තුන්වන කොටස. දෙවෙනි ප්‍රශ්නේ තුන්වන කොටස. මොකද්ද? රස කැවිලි නිෂ්පාදන ආයතනයක් භාවිතා කරන පහත දේ නිෂ්පාදන සාධක යටතේ වර්ග කර දක්වන්න. පාන් පිටි, ජලය, රස කැවිලි සකස් කරන උපකරණ, සහායක සේවකයන්. මොකක්ද අහන්නේ? නිෂ්පාදන සාධක යටතේ වර්ග කර දක්වන්න. මොනවද නිෂ්පාදන සාධක කියලා කියන්නේ? නිෂ්පාදන සාධක කියලා අපි කියන්නේ අපි හඳුනා ගන්නවා නිෂ්පාදන සාධක වර්ග 4ක්. මොනවද? එකක් තමයි භූමිය කියන නිෂ්පාදන සාධක ගණයට අයත් දේවල්. දෙවනුව අපිට ලැබෙන දේ තමයි ශ්‍රමය. ඒ වගේම තෙවනුව අපිට ලැබෙන නිෂ්පාදන සාධකය තමයි ප්‍රාග්ධනය. සිව්වන නිෂ්පාදන සාධකය ව්‍යවසාය. ඉතින් මෙන්න මේ කියන සාධක කියලා කියන්නේ යමක් කරන්න අපි යොදා ගන්නා යෙදවුම් කියලා අපිට කියන්න පුළුවන්. ඒකෙන් තමයි යමක් සකස් වෙන්නේ. ඒවට අපි කියනවා සාධක කියලා. නිෂ්පාදන සාධක කියලා කියන්නේ නිෂ්පාදනය කිරීමේදී එක්ක භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක් අපි යොදා ගන්නා යම් සාධක වලට තමයි අපි කියන්නේ නිෂ්පාදන සාධක කියලා. ඒ වගේ ඒවා 4ක් තමයි තියෙන්නේ. ඉතින් මේ 4ට තමයි අපි ව්‍යාපාරයක් භාවිතා කරන ඕනම අමුද්‍රව්‍යයක් එහෙම නැත්නම් ශ්‍රමය එහෙම නැත්නම් ඒ වගේ දේවල් අපි වර්ග කරන්නේ. එහෙම නැත්නම් මුදල් ඒ වගේ විවිධාකාරයේ සම්පත් අපි භාවිතා කරනවා. සම්පත් කියලා කියන්නේ අපි දන්නවා සීමිත සම්පත්. ඉතින් ඒ සම්පත් භාවිතා කරලා තමයි අපි භාණ්ඩයක් නැත්නම් සේවාවක් නිෂ්පාදනය කරන්නේ. ඒ සම්පත් තමයි අපි මෙන්න මේ වගේ
4 කොට්ටාසයකට අපි කඩන්නේ. ඉතින් ඒ වගේ සම්පත් කීපයක් දීලා තියෙනවා. මොකද්ද? රස කැවිලි නිෂ්පාදන ආයතනයකට. අපි දන්නවා පාම් පිටි ඕන වෙනවා. පාම් පිටි. එතකොට පාම් පිටි වැටෙන්නේ කුමන ඝනයටද? පාම් පිටි කියන්නේ භූමියද? නැත්නම් ශ්‍රමයද? ප්‍රාග්ධනයද? ව්‍යවසායද? පාම් පිටි කියලා කියන්නේ දරුවනි ඒක වැටෙන්නේ ප්‍රාග්ධන ඝනයට. ඒක නිසා මම පාන් පිටි කියන එක අරන් එනවා මෙන්න මෙතනට. මොකද්ද? ප්‍රාග්ධන ඝනයට පාන් පිටි. ඇයි මොකද්ද ප්‍රාග්ධන කියලා කියන්නේ? ප්‍රාග්ධන කියලා කියන්නේ මිනිසා විසින් මැදිහත් වීමකින් සකස් කර ගන්නා දේවල්. ඒ කියන්නේ සබා දහමෙන් අපිට යමක් හමු වෙන ආකාරයෙන්ම අපි භාවිතා කරන්නේ නැතුව ඒක යම් යම් වෙනස්කම් වලට එහෙම නැත්නම් සකස් කිරීම වලට භාජනය කරලා අපි ඒක ව්‍යාපාරයේ යෙදවුමක් විදිහට භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක් නිෂ්පාදනය කරන්න අපි භාවිතා කරනවා නම් ඒකට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. උදාහරණයක් විදිහට අපි හිතමු පාන් හදන්න ගන්න පාන් පිටි. එතකොට පාන් පිටි ටික කොහොමද අපි පාන් පිටි වෙන්නේ? ඒක ගොවියෙක් වගා කරන තිරිඟු ටික ඒක අස්යන්න නෙලාගෙන ඊට පස්සේ ඔහු විසින් ඒකට අගයක් එකතු කරනවා මහන්සි වෙලා පෝර දාලා වතුර දාලා ඒක රැකගෙන සත්තුන්ගෙන් ආරක්ෂා කරලා අන්තිමට අස්යන්න ටික අරගෙන ගෝනි වලට දාලා විකුණනවා කාටද? තොග වෙලෙන්දෙකුට. තොග වෙලෙන්දා මේක දෙනවා මෝල් හිමියෙකුට. මෝල් හිමියා මේක පිටි කරනවා. ඊට පස්සේ ඒ පිටි ටික අපි තොග වශයෙන් විකුණනවා තවත් කාට හරි. ඊට පස්සේ ඒවා ගෝනි කරලා පැකට් කරලා තවත් කෙනෙක් අතට යනවා. ඒ විදිහට තමයි මේ පාන් පිටි සකස් වන්නේ. එහෙමනම් මිනිසාගේ මැදිහත් වීමකින් වෙනස් කරපු නිසා තමයි අපි ප්‍රාග්ධනය කියන ඝණයට ඒ වගේ දේවල් අපි ඒවා නම් කරන්නේ. එහෙමනම් පාම් පිටි කියන්නේ ප්‍රාග්ධනය. එතකොට අපි තවත් බලමු මේ වගේ දේවල්. ඔන්න අපි දැන් පාම් පිටි කියන එක ගත්තා. රස කැවිලි සකස් කරන උපකරණ නේද? එහෙමනම් උපකරණ කියන එකත් මම මේ උපකරණ කියලා මෙතන අදහස් කරේ මේක. රස කැවිලි සකස් කරන උපකරණ. ඊළඟට තව මොනවද තියෙන්නේ? ජලය තියෙනවා. ජලය මොකද්ද? ජලය අපි අයත් වන්නේ භූමිය කියන ඝණයට. ඇයි අපි ජලය අපි මැදිහත් වෙලාද අපි ජලය හදන්නේ? නැහැ. ජලය කියන එක අපිට එක්කෝ ගෙදර ලිඳක් කැපුවොත් අපිට නිකම්ම වතුර ටික එනවා. එහෙම නැත්නම් අපි මුහුදේ තියෙනවා ගංගා ඇලදොල මේවා අපිට මිනිස් මැදිහත් වීමකින් තොරව අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ජලය, පස, ඛනිජ ද්‍රව්‍ය වගේ දේවල් පොළොව මතු පිට තියෙන අභ්‍යන්තරයේ තියෙන මේ දේවල් අපි සාමාන්‍යයෙන් කියන්නේ භූමිය කියන ඝණයට. ඒ කියන්නේ සබා ධර්මයේ විසින් අපිට සපයන සම්පත් අපි හැමෝටම නොමිලේ ලබා ගන්න පුළුවන් දේවල්. ඒක නිසා භූමියට අපි ජලය දානවා. ඒකට ජලයත් හරි. ඊට පස්සේ සහායක සේවකයන් කියලා කියන්නේ ඇත්තටම ඒගොල්ලෝ කායික ශ්‍රමය තමයි ව්‍යාපාරයට දායක කරන්නේ. සහායක ශ්‍රමය. කායික ශ්‍රමය ඒ කියන්නේ බේකරියක අර බක්කරේලා වගේ අය. පාන් ඒ වගේ යම්කිසි මේ කායික ශ්‍රමය වැඩියෙන් භාවිතා කරලා දායකත්වයක් දක්වන අය. ඒකට ව්‍යවසාය කියලා කියන්නේ අපේ මානසික ශ්‍රමය. තීරණ ගැනීම, ඒ වගේම එහෙම නැත්නම් මූල්‍ය සේවාවන්, නීතිඥ සේවාවන් වගේ මානසික විදිහට අපි ව්‍යාපාරයට දායක වෙන දේවල් වලට තමයි අපි කියන්නේ ව්‍යවසාය කියලා. හරි. ඊළඟට අපි බලමු ඊළඟ කොටස. ඒ කියන්නේ අපිට මෙතනදී ව්‍යවසාය කියන දේවල් අපිට හමු වුණේ නෑ මේ උදාහරණයේදී. ඊළඟ කොටස. 4 වෙනි කොටස. පහත සඳහන් ප්‍රකාශ සත්‍ය නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න. හොඳයි. ප්‍රකාශ 4ක් තියෙනවා. අපිට තියෙන්නේ සත්‍ය නම් හරි දානවා. එහෙම නැත්නම් වැරදි ලකුණ දානවා. හොඳයි. අපි බලමු පළවෙනි ප්‍රකාශය මොකක්ද කියලා. පාරිභෝගික තෘප්තිය ඉහළ නැන්වීම පොදුවේ දැකිය හැකි ව්‍යාපාර අරමුණකි. අන්න.
මොනවද ව්‍යාපාර අරමුණු කියන්නේ? මම මීට කලින් ඒක සාකච්ඡා කළා. ව්‍යාපාරික අරමුණ මිනිස් අවශ්‍යතාවයන් පොදුවේ ඉෂ්ට කරන්න තමයි ඕනම ව්‍යාපාර සංවිධානයක් ක්‍රියාත්මක වන්නේ. එතකොට එවැනි ව්‍යාපාර සංවිධානයකට උපාරමුණු තියෙනවා. එක්කෝ ලාභ ඉපීම, ඊට පස්සේ එහෙම නැත්නම් සමාජ සුබ සාධන අරමුණු, ඊට පස්සේ පාරිභෝගික තෘප්තිය, ඊට පස්සේ සේවක සුබ සාධනයේ වැනි අරමුණු. ඒ කියන්නේ පාරිභෝගික තෘප්තිය ලබන්න නම් අපිට සිද්ධ වෙනවා සේවක සුබ සාධනයේ සැපීම වැනි දේවල් කරන්න. එහෙමනම් පාරිභෝගික තෘප්තිය ඉහළ නැන්වීම පොදුවේ දැකිය හැකි ව්‍යාපාර අරමුණක් කියලා කිව්වොත් ඒක නිවැරදිද? ඒක නිවැරදියි. මොකද ලාභ අපේක්ෂාවෙන් ක්‍රියා කරන ව්‍යාපාරයක් හෝ වේවා, සමාජ සුබ සාධනය පෙරදරි කරගෙන ක්‍රියාත්මක කරන ව්‍යාපාරයක් හෝ වේවා, මොවුන් සියල්ලගේ පොදුවේ තියෙන අපේක්ෂාවක් තමයි මේ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ලාභ අපේක්ෂාව හෝ සමාජ සුබ සාධන අපේක්ෂාව මේ කුමන කරුණකදී වුණත් උපරිම තෘප්තියක් තමාගේ ගනුදෙනුකරුවන්ට ලබා දීමට තමයි ව්‍යාපාරික ආයතනයක් ක්‍රියාත්මක වන්නේ. ඒක නිසා මේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් විදිහට අපිට නම් කරන්න පුළුවන්. අපි හරි ලකුණ දානවා. හරි ලකුණ දානවා. හරි. දෙවන ප්‍රකාශය. තමාට අවශ්‍ය සියලු දේ තමා විසින්ම නිපදවා ගැනීම බාටර් ක්‍රමය වේ. මේකට අපට එකඟ වෙන්න බෑ. මොකද ඔයගොල්ලෝ දන්නවා අර ප්‍රාරම්භක යුගයේදී අර ස්වයං පෝෂිත රටාවට තමයි අපි කිව්වේ තමාට අවශ්‍ය සියලුම දේ තමා විසින් නිපදවා ගැනීම. එතකොට මේ ක්‍රමය වෙනස් වෙන්න ගත්තේ මේ සමාජයේ සංකීර්ණ වෙනවත් එක්කම අලුත් අවශ්‍යතාවයන් එකතු වීම නිසා මිනිසාට ගැටලුවක් ආවා මේ සියලු දේවල් තමා විසින්ම සම්පාදනය කර ගැනීම ගැටලුවක් වුණා. ඒක නිසා තමයි අර විශේෂීකරණය වෙන්න පටන් ගත්තේ. ගොවියා ගොවිතැන කරන අතර වඩුවා වඩු වැඩ කරනවා නේද? එතකොට ගොවියා වැඩිපුර අතිරික්තයක් සමග භාණ්ඩ නිෂ්පාදනය කරනවා, වඩුවාද අතිරික්තයක් සමග භාණ්ඩ නිෂ්පාදනය කරලා තමාගේ අනෙකුත් අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න තමාගේ අතිරික්ත භාණ්ඩ අන් අය සමග හුවමාරු කරගන්න පුරුදු වෙච්ච රටාවට තමයි අපි කියන්නේ මොකද්ද? බාටර් ක්‍රමය කියලා. ඒක නිසා තමා විසින් තමාට අවශ්‍ය සියලු දේවල් නිපදවා ගැනීම නෙමෙයි බාටර් ක්‍රමය කියලා කියන්නේ. ඒකේ විරුද්ධ පැත්ත. ඒ නිසා අසත්‍ය ප්‍රකාශයක්. යම් ව්‍යාපාරයක් විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදන වලට සමාන නිෂ්පාදනය හෝ අලෙවි කිරීම සිදු කරන්නන්ට අපි කියන්නේ සැපයුම් කරුවන්ද නැහැ. අපි ව්‍යාපාරයක් කරනකොට ඒ වගේ භාණ්ඩ එහෙම නැත්නම් සේවාවන් නිෂ්පාදනය කරන්න අපිට එන අනිත් පුද්ගලයන්ට කියන්නේ අනෙකුත් සැපයුම් කරුවන් අපේ සතුරන් වගේ ඔවුන්ට අපි කියන්නේ තරඟකරුවන් කියලා. සැපයුම් කරුවන් නෙමෙයි. ඒක නිසා මේ ප්‍රකාශයත් අපි එකඟ වෙන්නේ නැහැ. මෙන්න මේක වැරදි නිසා. මෙන්න මේ සැපයුම් කරුවන් කියන එක වැරදි නිසා තමයි අපි එහෙම කියන්නේ. හොඳයි. හතරවෙනි ප්‍රකාශය. ව්‍යාපාර සඳහා හිතකර විවිධ දිරිගැන්වීම් ලබා ගැනීම රජයෙන් ව්‍යාපාර අපේක්ෂා කරන දායකත්වයට නිදසුනකි. මේක නිවැරදි ප්‍රකාශයක්. අපි දන්නවා අරමුණු තියෙනවා. ව්‍යාපාරයකට තියෙනවා අරමුණු තියෙනවා. ව්‍යාපාරයේ වැඩ කරන සේවකයන්ට එහෙම නැත්නම් ඇල්මැති පාර්ශවයන්ට විවිධ වූ අරමුණු තියෙනවා. ඒ අතරතුර මේ ව්‍යාපාර රජයෙන් අපේක්ෂා කරන එක දෙයක් තමයි මේ ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ගොඩනැගීම සහ විවිධ දිරිගැන්වීම් ලබා ගැනීම, සහන ණය වගේ දේවල් නැත්තම් සහනාධාර අපි කියනවා සබ්සිඩි කියලා. ඒ වගේ දේවල්. ඒක හන්ද මේක අපිට එකඟ වෙන්න පුළුවන් ප්‍රකාශයක්. ප්‍රකාශ දෙකක් සත්‍ය වන අතර ප්‍රකාශ දෙකක් අසත්‍ය වන බව අපිට පේනවා. හොඳයි. අපි තුන්වෙනි ප්‍රශ්නයටත් අපි කෙමෙන් ළඟා වුණා. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ ආ කොටස තමයි අපෙන් මීළඟ ප්‍රශ්නේ අපිට ලැබෙන. මේකෙන් අහන්නේ මොකද්ද? ව්‍යාපාර පරිසරය යන්න
හඳුන්වන්න. ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ මොකක්ද? පරිසරය කියලා කියන්නේ මොකක්ද? අප අවට තියෙන වටපිටාව. එතකොට ව්‍යාපාරික පරිසරය කියලා කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන විට ඒ අවට තියෙන පරිසරය. ඒකට තමයි අපි කියන්නේ ව්‍යාපාරික පරිසරය කියලා. අපි ලියමු කෙටි පිළිතුරක්. මොකද්ද? ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වයට විවිධ බලපෑම් එල්ල කළ හැකි පාර්ශවකරුවන් ගැන විවිධ පුද්ගල කොට්ටාස පාර්ශවකරුවන් සහ වෙනත් සාධක, එහෙම නැත්නම් අපි ඒකට බලවේග කියලාත් කියන්න පුළුවන්. සාධක ක්‍රියාත්මක වන වටපිටාව ව්‍යාපාරික පරිසරය වේ. එතන මේ ව්‍යාපාරික පරිසරය තමයි අපි තවදුරටත් වර්ග කරගන්නේ අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරය යටතේ අපිට ලැබෙනවා ව්‍යාපාරයේ අයිතිකරුවන්, සේවකයන් කළමනාකරණේ. බාහිර පරිසරය යටතට වැටෙනවා ව්‍යාපාරයේ තරඟකරුවන්, සැපයුම්කරුවන්, ඊට පස්සේ රජය, ඊට පස්සේ පරිසර සංවිධාන, ඒ වගේම අනාගත ආයෝජකයන් වගේ ව්‍යාපාරයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන විවිධ පාර්ශවකරුවන්. ඒ වගේම බලවේගයක් තියෙනවා. ව්‍යාපාරයක් ඇතුළත ව්‍යාපාරය සාර්ථක කරන්න ක්‍රියාත්මක වන ශක්තියින් තියෙනවා. අයිතිකරුවන්ගේ, කළමනාකරුවන්ගේ අත්දැකීම්, ඊට පස්සේ මේ ව්‍යාපාරයට සුවිශේෂී වූ නිෂ්පාදන ක්‍රම සහ තාක්ෂණ යොදා ගැනීම, අයිතිකරුවන්ගේ මූල්‍ය ශක්තිය, මේ වගේ දේවල් තමයි බලවේග. ව්‍යාපාරයක සාර්ථකත්වයට බලපාන බලවේග. ඒ වගේම අසාර්ථකත්වයට බලපාන බලවේගයක් තියෙනවා. අයහපත් ආකල්ප, ප්‍රාග්ධන ශක්තිය හීනවීම, අයිතිකරුවන්ගේ වගේ විවිධ කාරණා. බාහිර පරිසරය ගත්තත් අපිට ව්‍යාපාරය හොඳින් කරගෙන යන්න දායක වන යම් සාධක තියෙනවා. මොනවද? අපිට තියෙනවා පරිබාහිරව අපිට විවිධ ව්‍යාපාරික අවස්ථාවන් උදා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට රජය මගින් අධිවේගී මාර්ග ඉදිකිරීම නිසා අර ව්‍යාපාර දියුණු වෙන්න බොහෝ ව්‍යාපාරවලට ඒවා බලපෑවා. ඒ වගේ යටිතල පහසුකම් ලබා දීම. ඒ වගේම තර්ජනක් තියෙනවා. රජයේ විසින් හිටපු ගමන් බද්දක් පනවනවා. සමහර භාණ්ඩ නිෂ්පාදනයේ තහනම් කරනවා. මේ වගේ විවිධ බලවේග ව්‍යාපාරයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වෙනවා. ඒවල සමහර දේවල් හිතකර දේවල් වන අතර තවත් සමහර දේවල් අහිතකර දේවල් වෙනවා. ඒ වගේම නීතිමය පරිසරය, දේශපාලන පරිසරය, ඒ වගේම තාක්ෂණික පරිසරය විවිධ බලපෑම් එල්ල කරන්න පුළුවන්. ඒ වගේ දේශපාලන පරිසරය, නීතිමය පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය, උද්දමනය, පොලි අනුපාත වගේ සාධක අපිට හමු වෙනවා. මේ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ මේවා ඇතුලේ තව දේවල් තියෙනවා. නීතිමය පරිසරය කියපුවම පස්සේ විවිධ අනපනත් වගේ දේවල්. හොඳයි. අපිට මේ පිළිතුර ප්‍රමාණවත් මේ ලකුණු ටික ගන්න. ඊළඟට මොකක්ද අහන්නේ? ආ කොටසෙන් අහනවා ව්‍යාපාර කෙරෙහි රජය මැදිහත් වන ආකාර දෙකක් ලියන්න. ව්‍යාපාර කෙරෙහි රජයේ මැදිහත් වන, රජයේ මගින් බලපෑමක් එල්ලවන අවස්ථාවන් දෙකක් ලියන්න කියනවා. අපි කීපයක් ගැන ලියමු බලන්න. එකක් තමයි ලියාපදිංචි කිරීමේ නීතිය.
ලියාපදිංචි කිරීමේදී රජයේ නිමැදිහත් වෙන්නේ. අපි වෙන තැනකට ගිහිල්ලා ලියාපදිංචි වෙන්නේ නැහැ. එක්කෝ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් අදාළ පළාත් සභා ආයතනයේ ප්‍රාදේශීය ලේකම් කාර්ය ආයතනයේ වගේ දේවල්. මේ වගේ ආයතන. එහෙම නැත්නම් රජයේ අමාත්‍යංශයක් යටතේ පිහිටුවන සංස්ථාවක්, රාජ්‍ය සංස්ථාවක්, පාර්ලිමේන්තු පනතක් යටතේ තමයි ලියාපදිංචි වෙන්නේ. එහෙමනම් ව්‍යාපාරේ ලියාපදිංචි කිරීම, ඒ වගේම බලපත්‍ර නිකුත් කිරීම, පරිසර බලපත්‍රයේ උදාහරණයක් විදිහට බලපත්‍ර නිකුත් කිරීම, ඒ වගේම මොනවද? යටිතල පහසුකම්. හරි නේද? යටිතල පහසුකම්, විවිධ සහනාධාර, සහන ණය වගේ නේද? සහනාධාර, මේ වගේ විවිධාකාරයෙන් රාජ්‍ය යන්ත්‍රණය ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයේ කෙරේ ක්‍රියාත්මක වෙනවා අපි දකිනවා. ඊළඟ ප්‍රශ්නය. කොටස. ආර්ථික පරිසරයට අයත් උපසාධක දෙකක් නම් කරන්න. එතකොට අපි දන්නවා මේ ආර්ථික පරිසරය කියලා කියන්නේත් ව්‍යාපාරයක පරිසර අධ්‍යයනයේදී අපිට ලැබෙන දෙයක්. එතකොට මේ ආර්ථික සාධක අපිට හමුවන්නේ ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වයට බලපාන විවිධ බලවේග අතරට, එහෙම නැත්නම් සාධක ගණයට අයත් දෙයක් ව්‍යාපාරයේ බාහිර පරිසරයේ තියෙන ආර්ථික පරිසරය කියන උපකොටස. එතකොට ආර්ථික පරිසරයේ තියෙන උපසාධක තමයි මෙන්න මේ වගේ දේවල් දෙකක් තමයි අපිට නම් කරන්න තියෙන්නේ. අපි හිතමු රටක තියෙන පොලී අනුපාත බලපානවා ව්‍යාපාරවල ප්‍රාග්ධන සම්පාදනය කිරීමේදී. ඊට පස්සේ උද්ධමනය කියන්නේ මිල මට්ටම් නේද? උද්ධමනය. ඊට පස්සේ සේවා නියුක්ති අනුපාතයේ බලපානවා ජාතික නිෂ්පාදනයට. සේවා නියුක්තිය. ඊට පස්සේ ආදායම් ව්‍යාප්තිය. ඒ වගේම විනිමය අනුපාත. අපි දැන් සාධක ගොඩක් සාකච්ඡා කළා. මේ වගේ ආර්ථික පරිසරය තුල මීටත් වඩා බලපාන සාධක තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාතික ගිවිසුම් වගේ දේවල් පවා මේකේ කොටස් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය. තාක්ෂණික පරිසර සාධක මත ව්‍යාපාරවලට සිදුවන යහපත් බලපෑම් දෙකක් සඳහන් කරන්න. තාක්ෂණික පරිසර සාධක මත ව්‍යාපාරවලට සිදුවන යහපත් බලපෑම් දෙකක් නම් කරන්න. අපි දන්නවා තාක්ෂණික පරිසරයේ තියෙන ඒ සාධක වලට තමයි අපි ගැනෙන්නේ මේ තාක්ෂණයේ දියුණු වීම කොහොමද ව්‍යාපාරවල කටයුතු සඳහා, එහෙම නැත්නම් අපේ එදිනදා ජීවිතයේ අපේ දේවල් පහසුවෙන් කර ගැනීම සඳහා අපිට දායක වන්නේ කියලා තාක්ෂණික කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට පටන් ගත්ත මේ තාක්ෂණික දියුණුවීම් අද දියුණුවේ හිණිපෙත්තටම නැගලා තියෙනවා. එතකොට මේ තාක්ෂණික පරිසරය යටතේ අපිට හම්බෙන සංරචක තමයි මොනවද? මේ පරිගණක තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, නැනෝ තාක්ෂණය වගේ විවිධාකාරයේ තාක්ෂණික මෙවලම් අද අපිට දක්නට ලැබෙනවා. ඉතින් අපි ඒවා කීපයක් තමයි අපිට මෙතන සඳහන් කරන්න ඕන. තාක්ෂණික පරිසර සාධක මත ව්‍යාපාරවලට සිදුවන යහපත් බලපෑම් දෙකක් තමයි සඳහන් කරන්න ඕන. එතකොට අපි බලමු මොනවද? අපි කතා කරමු මෙහෙම. පරිගණක තාක්ෂණය. එහෙම නේද? පරිගණක තාක්ෂණය ගත්තොත් එහෙම අපි දන්නවා පරිගණක තාක්ෂණය තොරතුරු සම්පාදනය සඳහා දායක වීම. තොරතුරු සම්පාදනය යට දායක වීම.
ඒක එකක්. ඊළඟට තව මොනවද තාක්ෂණය අපිට හමුවන්නේ. එතකොට දියුණු යන්ත්‍ර සූත්‍ර. දියුණු යන්ත්‍ර සූත්‍ර දියුණු යන්ත්‍ර උපකරණ ඉහළ නිමාවකින් භාණ්ඩ එහෙම නැත්නම් සේවා භාණ්ඩ නිෂ්පාදනයට දායක වීම. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ජංගම දුරකථන සංනිවේදනයට දායක වීම. සංනිවේදනයට උපකාරී වීම. එතකොට ව්‍යාපාරිකයන්ට විවිධ පණිවිඩ දෙන්න අනෙකුත් අදාළ ඇල්මක් ඇති පාර්ශවයන්ට සංනිවේදනයට උපකාරී වීම කියන එක. ඊට පස්සේ විද්‍යුත්මය නේද? අපි අන්තර්ජාලය ව්‍යාපාර ගෙවීම් සඳහා ඒ වගේම ප්‍රචාරණය සඳහා දායක වෙනවා. ප්‍රචාරණය සඳහා යොදා ගැනීම. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා තාක්ෂණික පරිසරයේ මගින් ව්‍යාපාරවලට ලබාගත හැකි දායකත්වය. ඉතින් ඒ වගේ දෙකක් තමයි අපිට සඳහන් කරන්න කියලා තියෙන්නේ. ඊළඟට බලමු තුන්වන කොටස. තුන්වන කොටසෙන් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක බාහිර සහ අභ්‍යන්තර පරිසර අධ්‍යයනය කිරීම තුළින් ව්‍යාපාරිකයාට හඳුනාගත හැකි යහපත් බලපෑම් සහ අයහපත් බලපෑම් නම් කරන්න. මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා අපි ව්‍යාපාරයක් විසින් පරිසරය නිරන්තරයෙන්ම අධ්‍යයනය කරන්න ඕන කියලා. අපේ ව්‍යාපාරයේ ක්‍රියාත්මක වන වටපිටාව අභ්‍යන්තර පරිසරය සහ පරිසර සාධක පිළිබඳ හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕන. ඊට පස්සේ ව්‍යාපාරයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන බාහිර පරිසරය, එහි ක්‍රියාත්මක වන පාර්ශ්වකරුවන් සහ අනෙකුත් සාධක පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ඕන, අවධානයෙන් ඉන්න ඕන. එහෙම අධ්‍යයනය කරනකොට අපිට අනාවරණය වන යම් කරුණු තියෙනවා. අභ්‍යන්තර පරිසරය අපි අධ්‍යයනය කරනකොට අපිට මොකද්ද හම්බෙන්නේ? අපිට හම්බෙන යහපත් බලපෑම් තියෙනවා. යහපත් බලපෑම්. ඒ වගේම අයහපත් බලපෑම්ද තියෙනවා. නේද? එතකොට මොනවද මේ අයහපත් බලපෑම්? අපි අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියන එක අමතක කරොත් අපි පොදුවේ අපිට හඳුනා ගන්න පුළුවන් යහපත් බලපෑම් තමයි යහපත් බලපෑම්. ඉස්සෙල්ලාම මම ලියන්නම් යහපත් බලපෑම්. හරි? මොනවද? අංක 1 ව්‍යාපාර ශක්තියින්. ව්‍යාපාරයේ තියෙන ශක්තියින් හඳුනා ගැනීම. අපි ශක්තියින් හඳුනා ගත්තොත් ඒ ශක්තියින් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන. උදාහරණයක් විදිහට සේවකයන්ගේ පළපුරුද්ද තියෙනවා නම් එවැනි සේවකයන් අපි ඔවුන්ගේ පළපුරුද්ද තියෙන ඒ කාර්යයේ වඩාත් හොඳින් නිරත කරලා ඔවුන්ගේ දායකත්වය මනාව ව්‍යාපාරයේ අභිවෘද්ධිය සඳහා අපි යොදා ගන්න ඕන. දියුණුව සඳහා යොදා ගන්න. ව්‍යාපාර ශක්තියින් හඳුනා ගැනීම. ඒ විතරක් නෙමෙයි. බාහිර පරිසරය ගත්තොත් එහෙම ව්‍යාපාර අවස්ථාවන් හඳුනා ගැනීම.
අපි හිතමු අලුතෙන් වෙළඳ ගිවිසුම් කීපයක් අත්සන් කරනවා අන්තර්ජාතික විදිහට ලංකා රජයේ මගින්. එතකොට මොකද්ද වෙන්නේ? දේශීය ව්‍යාපාරිකයන්ට තමාගේ භාණ්ඩ අපනයනය කිරීමට අවශ්‍ය වෙළඳපොළක් අපිට ලැබෙනවා. ඒක නිසා මේ පරිසරයේ සිදුවන යම් යම් විපර්යාසයන් වෙනස්කම් පිළිබඳව අපි නිරන්තරයෙන්ම සහජීවනයෙන් කටයුතු කරන්න ඕන. අපි ඒවට අපේ රෙස්පොන්ස් එක දක්වන්න ඕන. අපි ප්‍රතිචාර දක්වන්න ඕන ඒ අවස්ථාවේදී. ඇයි එහෙම අවධානයෙන් හිටියොත් තමයි අපිට මේකෙන් නියම ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි මේ කිව්වේ යහපත් බලපෑම්. ඒ වගේම දරුවනේ තියෙනවා අයහපත් බලපෑම්ද නැත්තේ නොවේ. අයහපත් බලපෑම් මොනවද? ව්‍යාපාරයේ දුර්වලතාවයන් හඳුනා ගැනීම. දුර්වලතාවයන් කියන්නේ ඒක අපිට හොඳ දෙයක් නෙමෙයි. ඒකත් අපේ යහපත සඳහා අපි හරව ගන්න නම් ඒ දුර්වලතාවයන් මගහරින්න පුළුවන් ක්‍රම අපි හොයන්න ඕනේ. ව්‍යාපාරයේ දුර්වලතාවයන් හඳුනා ගැනීම. උදාහරණයක් විදිහට සේවකයන්ගේ අයහපත් ආකල්ප අපි නැති කරන්න නම් ඔවුන්ට අපි දිරිගැන්වීම් දෙන්න ඕන, පුහුණු කිරීම දෙන්න ඕන, උසස් වීම දෙන්න ඕන. මේ වගේ විවිධ උපක්‍රම අපිට අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යාපාරයේ තර්ජන හඳුනා ගැනීම. ව්‍යාපාරයේ ඉදිරියේ තියෙන ව්‍යාපාරයට ඇති තර්ජන හඳුනා ගැනීම. එහෙමනම් මං හිතන්නේ මේ පිළිතුර ප්‍රමාණවත් මෙම ප්‍රශ්නයට අපිට ලබා ගන්න පුළුවන් ලකුණු ටික උපයා ගැනීමට. ඊළඟට බලමු 4 වෙනි කොටස. අපි තාම ඉන්නේ 2 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටසේ ආ කොටස. නව තාක්ෂණය භාවිතයෙන් සිදු කරන ව්‍යාපාර කටයුතු දෙකක් සඳහා නිදසුන් සපයන්න. එතන මේ වගේ ප්‍රශ්නයක් අපිට කලිනුත් ලැබුණද? මොකද්ද? ඒ කිට්ටුවෙන් යන එකක් තාක්ෂණික පරිසර සාධක මත ව්‍යාපාරවලට සිදුවන යහපත් බලපෑම් දෙකක් සඳහන් කරන්න නේද? ඒ කියන්නේ ඔව් ඒ වගේ කිට්ටුවෙන් යන ප්‍රශ්නයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? නව තාක්ෂණයේ භාවිතයෙන් සිදු කරන ව්‍යාපාර කටයුතු දෙකක් අපිට කියන්න. ඒ කියන්නේ මොකද්ද? එතනටත් අපිට ගන්න පුළුවන් මොනවද? විද්‍යුතය භාවිතයෙන් මුදල් හුවමාරු කටයුතු සිදු කිරීම ඊළඟට අපි පරිගණක මෘදුකාංග මූලික ගිණුම් කරණය මේවා නව තාක්ෂණයේ ප්‍රතිඵල විදිහට අපිට ව්‍යාපාර කටයුතු පහසුවෙන් කරන්න අපි යොදා ගන්නා මෙවලම් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ආ කොටස ජංගම දුරකථන බැංකු ක්‍රමයේ වාසි දෙකක් දක්වන්න.
ජංගම දුරකථන කොහොමද අපිට අපේ ව්‍යාපාර බැංකු කටයුතු පහසු කරගන්න අපි භාවිතා කරන්න කියන එක. ජංගම දුරකථන බැංකු ක්‍රමයේ වෙනත් දේවල් නෙමෙයි බැංකු ක්‍රමයේ වාසි. මොකද අපි දන්නවා අද ජංගම දුරකථනේ භාවිතා කරලා යම් යම් බැංකු කටයුතු අපිට කරන්න පුළුවන්. නේද? අපිට ඒ වගේ ඒවා දෙකක් තමයි දාන්න කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපිට ඉතා පහසුවෙන් ඉතා ඉක්මනින් ගනුදෙනු කාර්යක්ෂම කරන්න පුළුවන්. අපිට බැංකුවට යන්න ඕනේ නැහැ. අපිට අපි ඉන්න තැන ඉඳලම ඉතා ඉක්මනින් ගනුදෙනු සිදු කිරීම. ඒ වගේම ආරක්ෂාවක් අපිට සැලසෙනවා. අපි මුදල් අරගෙන බැංකුවට යනවට වඩා ආරක්ෂිතව අපිට මේ ගෙවීම් කටයුතු කරන්න පුළුවන්. අපිට මුදල් ලබා ගැනීම සහ ගෙවීම් දෙකම කරන්න පුළුවන්. ආරක්ෂිතව ගනුදෙනු සිදු කිරීම. ආරක්ෂාවක් සැලසෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට ඕනම වෙලාවක බැංකුව වහලා තියෙන වෙලාවක වුණත් ඕනම වෙලාවක ඇතැම් බැංකු කටයුතු හැමදේම නෙමෙයි ඇතැම් බැංකු කටයුතු කළ හැක. මේවා තමයි අපිට ජංගම දුරකථනය ව්‍යාපාරවල කටයුතු පහසු කර ගැනීම සඳහා බැංකු කටයුතු පහසු කර ගැනීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය 4 වෙනි ප්‍රශ්නය. 4 වෙනි ප්‍රශ්නේ ආ කොටස. ව්‍යාපාර වර්ග කළ හැකි ආකාර දෙකක් සඳහන් කරන්න. ව්‍යාපාර වර්ග කළ හැකි ආකාර දෙකක් සඳහන් කරන්න. මොනවද අපි ඉගෙනගෙන තියෙන ව්‍යාපාර වර්ගීකරණ පදනම්? අපි දන්නවා ව්‍යාපාර අරමුණු අනුව ඒ වගේම ව්‍යාපාර වල අයිතිය අනුව ඕනනම් අපිට අතිරේකව අපිට බලා ගන්න පුළුවන් ව්‍යාපාර වල පරිමාණය අනුවත් අපිට ව්‍යාපාර වර්ග කරන්න පුළුවන්. ව්‍යාපාර අරමුණු කියලා කියන්නේ ලාභ ලැබීමේ අරමුණ සහ සමාජ සුබ සාධන අරමුණු අනුව ක්‍රියාත්මක වන පෞද්ගලික අංශේ ව්‍යාපාර තියෙනවා, රාජ්‍ය අංශේ ව්‍යාපාර තියෙනවා. ඒ වගේම ව්‍යාපාරවල අයිතිය හිමිකාරත්වය. අපි දන්නවා පෞද්ගලික අංශේ අයත් ව්‍යාපාර තියෙනවා, රාජ්‍ය අංශේ ව්‍යාපාර තියෙනවා, රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, අමාත්‍යාංශ වගේ ආයතන, රාජ්‍ය සමාගම් තියෙනවා. පෞද්ගලික අංශය ගත්තොත් එහෙම තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සම්පකාර සමිති සහ සමිති සමාගම්, මරණාධාර සමිතිය, අන්‍යෝන්‍ය උපකාර සමිතිය, ක්‍රීඩා සමිති වගේ විවිධ සමිති තියෙනවා. මේවා තමයි වර්ග කරන්න පුළුවන් ආකාර. ආ කොටස. පහත සඳහන් ව්‍යාපාර සංවිධාන වර්ග අතරින් නීතිමය පුද්ගල භාවයක් පවතින්නේ කුමන සංවිධාන වර්ගවලටද? කොහොමද නීතිමය පුද්ගල භාවයක් ලැබෙන්නේ? නීතිමය පුද්ගල භාවයක් ලැබෙන්න නම් ව්‍යාපාරයක් යම්කිසි නීතියක් යටතේ, පනතක් යටතේ, ආයතනයක් යටතේ
ලියාපදිංචියක් සිදු වෙන්න ඕන. ලියාපදිංචියක්. හැබැයි ලියාපදිංචියක් තිබූ පමණින්ම නීතිමය පුද්ගල භාවයක් අපිට ලැබෙන්නෙත් නැති බවත් අපි මතක තියාගන්න ඕන. ඒක නිසා නීතිමය පුද්ගල භාවයක් පවතින ව්‍යාපාර විදිහට සලකන යම් යම් ව්‍යාපාර තියෙනවා. එතකොට අපි මේ කියන ව්‍යාපාර සංවිධාන අතුරින් නීතිමය පුද්ගල භාවයක් තියෙන ව්‍යාපාර සංවිධාන වර්ග මොනවද කියන එක තමයි අපිට හොයාගන්න ඕන. එතකොට අපි බලමු මෙතනින් කුමන ව්‍යාපාරවලටද නීතිමය පුද්ගල භාවයක් තියෙන්නේ කියලා. කේවලසාමි ව්‍යාපාරවලට නීතිමය පුද්ගල භාවයක් තියෙනවද? නැත. සමුපකාර කියන ව්‍යාපාර සංවිධානවලට නීතිමය පුද්ගල භාවයක් තියෙනවද? තියෙනවා. ඇයි ඒ? 1973 අංක 3 දරන සම්පකාර පනත යටතේ තමයි අපි මේ නීතිමය පුද්ගල භාවය ලබා ගන්නේ. සම්පකාර සමිතියක් අපි ලියාපදිංචි කරලා අවම වශයෙන් සමාජික 10 දෙනෙක්වත් ඉන්න සමිති සංවිධානයක් තමයි සම්පකාරයක් කියලා කියන්නේ. ඒ නිසා සම්පකාරයකට නීතිමය පුද්ගල භාවයක් ලැබෙනවා. ඒක නිසා අපි පළවෙනි නීතිමය පුද්ගල භාවයක් ලැබෙන ආයතනයේ විදිහට අපි සමුපකාර ව්‍යාපාර අපි තෝරගන්නවා. ඒ වගේම රාජ්‍ය සංස්ථාවලට නීතිමය පුද්ගල භාවයක් තියෙනවද? තියෙනවා. ඇයි ඒ? සංස්ථාවක් බිහි වෙන්නෙත් විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ. ඒක නිසා සංස්ථාවක් ලියාපදිංචි වෙනවා. සංස්ථාව නවින් ගිවිසුම් වලට එළඹෙන්න පුළුවන්. ඒක නිසා රාජ්‍ය සංස්ථා අපි හඳුනා ගන්න පුළුවන් නීතිමය පුද්ගල භාවයක් තියෙන ආයතන විශේෂයක් විදිහට. ඊළඟට අපිට හමු වෙන්නේ මොකද්ද? රජයේ දෙපාර්තමේන්තු. රජයේ දෙපාර්තමේන්තු වලට නීතිමය පුද්ගල භාවයක් තියනවද? නැත. රජයේ දෙපාර්තමේන්තුවකට නීතිමය කටයුත්තකට පෙනී සිටින්න අවශ්‍ය වුණොත් ඒ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා නමින් තමයි ඒ නීතිමය කටයුත්තට මුහුණ දෙන්නේ. මොකද නීතිමය පුද්ගල භාවයක් නොමැති වීමේ හේතුව නිසා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ ආ කොටස. මොකද්ද ප්‍රශ්නේ? හවුල් ගිවිසුමක් ඇතිවිය හැකි ආකාර දෙකක් නම් කරන්න. හවුල් ගිවිසුමක්. මොකද ගිවිසුමක් කියලා කියන්නේ? පාර්ශවකරුවන් දෙදෙනෙක් හෝ ඊට වැඩි පාර්ශවකරුවන් අතර ඇතිවන අන්‍යෝන්‍ය එකඟතාවය, එක තැනකට ඒම පිළිගැනීම, ඒකට තමයි අපි කියන්නේ ගිවිසුමක් කියලා. එතන හවුල් ගිවිසුමක් කියලා කියන්නේ හවුල් ව්‍යාපාර කියන සංවිධානවල හවුල්කරුවෝ එහෙම නැත්නම් අයිතිකරුවෝ අතර ඇතිවන ගිවිසුම. එතන හවුල් ගිවිසුමක් ඇතිවිය හැකි ආකාර කීයක් තියෙනවද? එහෙම ආකාර අපි 3ක් තියෙනවා. එකක් තමයි වාචිකව අපි වචනයෙන් කතා කරලා ගිවිසුමකට එළඹෙනවා. මොකද කියන්නේ? අපි දෙන්න මේ පොල් ටික අපි කඩලා මේක විකුණලා අපි බිස්නස් එකක් කරමු. ඒක දෙන්න කතා වෙලා හා කියලා එකඟ වෙලා වාචිකව විතරයි, වෙන ලියුම් කරදහිවල එහෙම නැත්නම් වෙනත් ටයිප් කරලා ඒ වගේ ලිඛිත ගිවිසුමක් නැහැ. ඒක නිසා වාචික ගිවිසුමක්. තවත් සමහර ගිවිසුම් තියෙනවා ලිඛිතව. අපි ලිඛිතව කඩදාසියක් අරගෙන ඒකේ අපි ලියනවා මේ අහවල් පුද්ගලයා වන මම සහ මෙන්න මේ පුද්ගලයා වන අප අතර මෙන්න මේ වගේ ව්‍යාපාරයක් කරන්න අද දින අපි අස්සම් කරලා එකඟ වෙනවා. ලාභ බෙදාගන්නේ මේ විදිහට වගේ ගිවිසුමට වැදගත් කොන්දේසි සඳහන් කරලා අස්සම් කරලා ලිඛිත සාක්ෂියක් විදිහට තියා ගන්නවා.
ඒක දෙවන ආකාරය. තුන්වෙනි එක තමයි වාචිකවත් නෑ ලිඛිතවත් නෑ ඇඟවීමෙන් දෙන්නෙක් ව්‍යාපාරයක් කරගෙන යනවා. කවුරුත් කතා කරලා කියන්නේ නෑ. නමුත් දෙන්නගේ ගති ස්වභාවයෙන් ගති ලක්ෂණයෙන් මේගොල්ලෝ ඒකෙන් එකඟ වෙලා අපි ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්. එහෙමනම් ආකාර දෙකයි අහන්නේ. මොකක්ද ඒ? වාචිකව ලිඛිතව ඇඟවීමෙන් ව්‍යංගයෙන් ඇඟවීමෙන් යන ආකාර තුනෙන්ම හවුල් ගිවිසුමක් ඇති කරගන්න පුළුවන්. හරි නේද? ඉතින් මේකෙදි තමයි අපිට අර ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩි නම් අනිවාර්යෙන්ම හවුල් ගිවිසුම ලිඛිතව තියෙන්න ඕන කියලා අපිට නීතියක් අපිට හමු වෙනවා. මතක ඇති. හොඳයි. ඊළඟ ප්‍රශ්නය කේවල ස්වාමි ව්‍යාපාරයක් සහ හවුල් ව්‍යාපාරයක් අතර ඇතිවන වෙනස්කම් දෙකක් ලියන්නලු. අපි දන්නවා කේවල ස්වාමි ව්‍යාපාර නොහොත් තනි පුද්ගල ව්‍යාපාර තියෙනවා, හවුල් ව්‍යාපාර තියෙනවා. අපි එහෙනම් මේ සංසන්දනය කරන්නේ මෙන්න මේ දෙක අතර තියෙන මොනවද කියන්නේ? වෙනස්කම් දෙකක්. සමානකම් නෙමෙයි, වෙනස්කම් මොනවද කියලා. ඉතින් එතකොට අපි බලමු මේක කරන්න අපි යම් යම් නිර්ණායක කීපයක් යටතේ අපි මේක කරන්න බලමු. නිර්ණායක කීපයක් යටතේ ප්‍රධාන. ඒ දෙක වෙනස් වෙන වෙනස්කමක් අපිට දකින්න පුළුවන් නිර්ණායක කීපයක් යටතේ අපි බලමු එහෙමනම් මේක අපිට හඳුන ගන්න පුළුවන්ද කියලා. හරි? අපිට තව ඉඩ ඕන වුණොත් අපි ඒකට අවස්ථාව තියාගෙන අපි මේ විදිහට කරමු බලන්න. අපි දැන් ලියන්න පටන් ගමු. අපි කුමන කරුණු ඔස්සේද කරන්න යන්නේ? පළවෙනි එක තමයි අපි මේ වගේ තීරුවක් ගමු. අරගෙන අපි ඉස්සෙල්ලම බලමු මේකේ නිර්ණායකය මොකක්ද කියලා. හරි? ඊට පස්සේ අපේ සංවිධාන දෙක මොකක්ද? සංවිධාන දෙක මේක අපි ගමු කේවල ව්‍යාපාර. දෙවන සංවිධානය මොකක්ද? හවුල් ව්‍යාපාර. කේවල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර. ඊට පස්සේ මේක තමයි නිර්ණායකය අපි දාන්නේ. අපි ගමු කීපයක් යටතේ. අපි ගමු අයිතිය. අයිතිය ගත්තොත් එහෙම කේවල ස්වාමි ව්‍යාපාරයක අයිතිය තනි පුද්ගලයෙකු සතුයි. තනි පුද්ගලයෙකු එක්කෙනෙකුට 100%ක්ම අයිතියි. මේකේ කොහොමද? හවුල් ව්‍යාපාරයක හවුල් කරුවන් අතර සමව හෝ වෙනත් අනුපාතයකින් තමයි අයිතිය තියෙන්නේ. හවුල් කරුවන් අතර බෙදී යයි. අතර අයිතිය බෙදී යයි. මේක තනි පුද්ගල. මේක ප්‍රාග්ධනය ගත්තොත් එහෙම ප්‍රාග්ධනය ගත්තත් තනි පුද්ගලයෙකු ඒ වගේම මෙතන හවුල්කරුවන් අතර. එහෙම නේද? ඊළඟට අපි ගමු දෙකයිනේ අපෙන් අහන්නේ නේද? කරුණු දෙකයි. තීරණ ගැනීම. ඒ වගේම ලාභ අලාභ. මේ දෙකත් අපි ඉක්මනට බලමු. අතිරේක කරුණු. තීරණ ගැනීම තනිව සිදු කරනවා. මෙතන සාමූහික තීරණ. එකඟත්වයෙන් තමයි තීරණ ගන්න. මේක ලාභ අලාභ තනිව භුක්ති විඳිනවා. තනිව මෙතන සාමූහිකව අවදානම අඩු වෙනවා. මේවා තමයි කේවල ස්වාමි ව්‍යාපාරයක් සහ හවුල් ව්‍යාපාරයක්
වෙනස් වන කරුණු. හරි. දැන් අපි හතරවෙනි ප්‍රශ්නේ අපි මේ ආ කොටස අපි දැන් මේ සාකච්ඡා කරේ. ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය තුන්වන කොටස. ආ කොටස. සංස්ථාපිත සමාගම් පහත සඳහන් කාර්යයන් ඉටු කරන්නේ කෙසේද? සංස්ථාපිත සමාගම් කියලා කියන්නේ අපි දන්නවා සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගම් තමයි අපි මෙතන සඳහන් කරන්නේ. ඒ වගේ සමාගමක කළමනාකරණ කටයුතු සිද්ධ කරන්නේ කොහොමද? කළමනාකරණ කටයුතු අපි දන්නවා සිදුවන්නේ ව්‍යාපාරේ අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින්. අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් ප්‍රධානව ගන්නා තීන්දුව తీරන මත තමයි පරිපාලන ව්‍යුහය සකස් වන්නේ. අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් තමයි කළමනාකරණ කටයුතු සිදුවන්නේ. ඊළඟට ප්‍රාග්ධන සම්පාදනය කොහොමද කරන්නේ? කොටස් නිකුතුව මගින්. කොටස් නිකුත් කිරීමෙන් තමයි ප්‍රාග්ධනය රැස් කරගන්නේ. උදාහරණයක් විදිහට රුපියල් 10ක් වටිනා නාමික වටිනාකමක් ඇති කොටස් යම් කිසි ප්‍රමාණයක් නිකුත් කිරීමෙන් කොටස් ලක්ෂයක් ඒ වගේ ආයතනයේ අවශ්‍ය වන ප්‍රාග්ධන අවශ්‍යතාවයේ මත තමයි තීරණය කරන්නේ සංස්ථාපිත සමාගමක අවශ්‍ය ප්‍රාග්ධන සම්පාදනය කරන ආකාරය. හොඳයි. ඊළඟට රාජ්‍ය සංස්ථාවල දැකිය හැකි ලක්ෂණ කීයක්ද? දෙකක් නම් කරන්න. රාජ්‍ය සංස්ථාවල පිහිටුවීම රාජ්‍ය සංස්ථාවක් කොහොමද පිහිටුවන්නේ? පිහිටුවීම පොදු හෝ විශේෂ පනතක් මගින් සිදුවේ. පිහිටුවීම පරිපාලනය අධ්‍යක්ෂ මණ්ඩලයක් කාරණා දෙකයි අහන්නේ. මගින් සිදුවේ. ලක්ෂණ දෙකක්. ඊළඟට අයිතිය කාටද? රාජ්‍ය සංස්ථා රජය සතුයි. ඊට පස්සේ නීතිමය පුද්ගල භාවයක් ඇත. නීතිමය පිළිගැනීම ඒකත් තියෙනවා. මේ වගේ ලක්ෂණ රාශියක් අපිට ලියන්න පුළුවන්. හතරවෙනි කොටස ආ කොටස. ශ්‍රී ලංකාවේ සේවා සැපීම සඳහා දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය දෙපාර්තමේන්තු දෙකකට උදාහරණ දෙන්න. සමාජ සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු ගොඩක් තියෙනවා. දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන සෞඛ්‍ය, තැපැල් යනාදී වශයෙන් දෙපාර්තමේන්තු රාශියක් අපිට සේවා සැපීම සඳහා අපිට දකින්න පුළුවන්. ඒ පරමාර්ථයෙන් පිහිටපු දෙපාර්තමේන්තු විදිහට කේවල ශ්‍රාමී ව්‍යාපාරයකට තම නාමය ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන දෙකක් ලියන්න. නිතරම අපිට ලැබෙන ප්‍රශ්නයක් මොකක්ද? අනන්‍යතාවයක් ලැබීම,
අපි දන්නවා යම්කිසි පිළිගැනීමක් ලැබෙනවා. අනන්‍යතාවයක් හිමිවීම. ඊළඟට මොකක්ද? රාජ්‍ය ප්‍රතිලාභ. රාජ්‍ය ප්‍රතිලාභ හිමිවීම. ඊට පස්සේ බැංකු පහසුකම් ලබා ගැනීම. බැංකු ණයක් වගේ දෙයක් ලබා ගැනීම ලියාපදිංචි සමාගමකට ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් සුවිශේෂී වරප්‍රසාදයක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. හොඳයි. අපි දැන් ගිණුම් කරන කොටස එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස ප්‍රශ්නාංක 2, 3 සහ 4 කියන ප්‍රශ්න තුනම අපි දැන් පිළිතුරු සාකච්ඡාව අපි අවසන් කළා. ඉතින් දුවලා පුතාලා මේ ප්‍රශ්න පත්‍රයට කලින් පිළිතුරු ලියලා සූදානම් වෙලා හිටින දුවලා පුතාලාට පුළුවන් තමාගේ වෙච්ච අඩුපාඩු වැරදි ටික හඳුනගන්න. එහෙම නැතුව මේ මගේ සාකච්ඡාවට සවන් දෙන දරුවන්ට පුළුවන් ඒ අවශ්‍ය දැනුම අපි ලබාගෙන අපිට ඕනනම් තව වතාවක් අපිට තනියෙන් මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න උත්සාහ කිරීම මම නිර්දේශ කරනවා. ඉතින් අපි දැන් මේ අද මේ සාකච්ඡා කරපු මේ පරිච්ඡේදය අපි මේන් නිමා කරනවා. අපි දන්නවා මේ ප්‍රශ්න පත්‍රයේ තවත් අපිට එක කොටසක් සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසෙනවා. ඒ තමයි මේ ගිණුම් කරන කොටස. ගිණුම් කරණය ආශ්‍රිතව අපිට තවත් ප්‍රශ්න 3ක් ලැබෙනවා. එහෙමනම් අපි එම සාකච්ඡාව ආරම්භ කරමු අපේ ඊළඟ පරිච්ඡේදයෙන්. ඒ කියන්නේ අපේ දැනට අපි පරිච්ඡේද 2ක් සාකච්ඡා කරලා තිනවා. එහෙමනම් අපි ගිණුම් කරන සාකච්ඡාව ආරම්භ කරමු 3 වන පරිච්ඡේදයේ ඉඳලා ඉදිරියට.